හරි. දරුවනි අපි දැන් මේ ප්‍රත්‍යස්ථතාව කියන ඒකක යටතේ විශේෂයෙන්ම ප්‍රශ්න අහන්න පුළුවන් ආකාර ටිකුත් සාකච්ඡා කරමු. රයිට්. පළවෙනි එක යම් මාපාංකය අර්ථ දක්වන්න. රයිට්. පුතේ අපි දන්නවා ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් වික්‍රියාව. මෙහෙමනේ. එතකොට if බෙදීමේ කියන්නේ එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව සමානයි y. එහෙනම් මෙන්න මේ ප්‍රත්‍යාබලය අපිට දැන් මේ යම් මාපාංකය කියන කෙනා පුතේ අපිට වළංගු වෙන්නේ ප්‍රත්‍යස්ථ සීමාව තුළ. ප්‍රත්‍යස්ථ සීමාව තුළ ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතය. මම වරහන් ලියනවා ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාව යම් මාපාංකය නම් වේ. යම් මාපාංකය නම් වේ. ප්‍රත්‍යස්ථ සීමාව තුළ ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතය යම් මාපාංකය නම් වේ. පැහැදිලි මං හිතන විදිහට. නේද? රයිට්. එහෙනම් අපිට යම් මාපාංකය කියන ප්‍රත්‍යාබලයත් වික්‍රියාවත් අතර අනුපාතය. රයිට්? හරි. විශේෂයෙන්ම මේ ටිකේ සිද්ධාන්ත කොටසේ අපිට කතා කරන්න බැරි වෙච්ච කොටස් ටික කතා කරනවා. රයිට්. වාණයවල යම් මාපාංකය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණාගාරයේදී කළ හැකි පරීක්ෂණයක් පැහැදිලිව නම් කරන ලද රූපයක් උපයෝගී කරගෙන විස්තර කරන්න. රයිට්. අපි මෙන්න මෙහෙම බාල්කයක් වගේ එකක් ගන්නවා. අරගෙන මෙන්න මෙහෙම කම්බියක් දානවා. මෙන්න මේ කම්බියට අපි කියනවා හානි පූරක කම්බිය කියලා. හානි පූරක කම්බිය. එතකොට මම මේකට එල්ලනවා තව කම්බියක්. මේක මගේ වාණී කම්බිය. රයිට්. එතකොට මම වර්නියර් කැලිපරයක් අරගෙන මේ වර්නියර් කැලිපරේ ප්‍රධාන පරිමාණය සම්බන්ධ කරනවා මෙන්න මේ කම්බියට. ප්‍රධාන පරිමාණය මෙන්න මේ වාණීය කම්බියට අපි සම්බන්ධ කරනවා. වර්නියර් පරිමාණය. වර්නියර් පරිමාණය සම්බන්ධ කරනවා. මම ඊට පස්සේ
මෙන්න මේ කම්බිය දැන් ඇදවෙන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ ඇදවෙන එක වළක්වා ගන්න. මේ ඇදෙන එක වළක්වා ගන්න. මෙන්න මෙයාට දානවා පොඩි කුඩා භාරයක්. මේ ඇදෙන එක වළක්වා ගන්න මම මෙතන දානවා. මෙන්න මේක තනි කෙලින් තියාගන්න. ඇදීම මට ගන්නා කුඩා භාරය අපි මෙන්න මෙයාව තැන්පත් කරනවා සම්බන්ධ කරනවා තුලා තැටියකට. මෙන්න මේ වගේ තුලා තැටියකට. මේකට අපි කියනවා තුලා තැටිය පුතේ. තුලා තැටිය කියන්නේ තුලා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ තුලා තැටියට මෙන්න මෙහෙම හදලා පුතේ මේකේ වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණය. මෙහෙම එල්ලලා තියෙනවා. දැන් මෙන්න මෙතන බාරයක් දාන්නේ ඇයි? මෙන්න මේ ප්‍රධාන පරිමාණය සිරස්ව තියාගන්න. දැන් මම මොකද කරන්නේ තුලා තැටියට ඔන්න පඩි දානවා ක්‍රමානුකූලව. එක පඩියක් දානවා. ඉස්සරළම එක පඩියක් දාලා කියවීම ගන්නවා. තව පඩියක් දාලා කියවීම ගන්නවා. තව පඩියක් දාලා කියවීම ගන්නවා. රයිට් ඒ කියන්නේ මම මයින්නවා පොඩි ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා පුතාලා. යොදන බලය විතතිය. හරි. යොදන බලය මම බලයක් යොදනවා විතතිය ගන්නවා. බලයක් යොදනවා විතතිය ගන්නවා. බලයක් යොදනවා විතතිය ගන්නවා. බලයක් යොදනවා විතතිය ගන්නවා. හරි. එතකොට සාමාන්‍ය හරි විදිහට නම් මෙන්න මේක මෙන්න මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ බර ඉවත් කරනවා මිනුවක් ගන්නවා. ඉවත් කරනවා මිනුමක් ගන්නවා. හරි. දැන් බර දාලයි ඉවත් කරලයි පුතේ දැන් මෙන්න මේකේ හානිපූරක කම්බියක් තියෙන එකේ වටිනාකම මොකක්ද? මෙන්න මේ හානිපූරක කම්බිය කියන එකේ වටිනාකම කොහොමද? දැන් සමහර වෙලාවට පුතාලා මෙන්න මේ බාල්කේ තියෙනවනේ. මේ බාල්කේ අපි දාන ස්කන්ධ නිසා මෙහෙම ඇද වෙන්න පුළුවන්. ඒ ඇදවීමෙන් වෙන බලපෑම නවත්තන්න තමයි මෙන්න මේ හානිපූරක කම්බිය දාන්නේ. එතකොට දැන් මේ පැත්තට පාත් වුණා නම් මේ පැත්තත් පාත් වෙනවානේ. මේ දෙකම පාත් වෙනවානේ. එතකොට පාඨාංකයට හානියක් වෙන්නේ නැහැ මෙන්න මේක නැමුණා කියලා. දැන් පාඨාංක දාලා අනිත් පැත්තට දිග අරගෙන යන්නේ ඇයි? සමහරට මේ ගැටේ බුරුල් වෙන්න පුළුවන්. මෙතන දාන අපි ගැටය මෙන්න මේ දාන ගැටේ බුරුල් වෙන්න පුළුවන්. ඔය ගැටේ බුරුල් වෙන්න පුළුවන්. නැත්නම් මේ කම්බියේ මැද ගැට තිබිලා බුරුල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවලා යන්නත් පුළුවන්. මොනවද වෙන්න පුළුවන් පුතේ? මෙතන දාන මෙන්න මේ බාල්කයට දාන ගැටය ලිහෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කම්බියේ ගැට තිබ්බොත් කම්බියේ ගැට ලිහෙන්න පුළුවන්. සමහරට ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවලා දෙන්න පුළුවන්. එහෙම වුණොත් මම මේ යොදා බාරයන් යොදද්දී විතතිය වැඩි වෙගෙන ගියා වගේම බාරයන් අඩු කරද්දිත් ඒ විතතිය තිබ්බ අගයට ආසන්න අගයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ මේ පරීක්ෂණය වැරදි. හරි. එතකොට මම බාරයෙන් යොදාගෙන යද්දි වගේම අනිත් පැත්තට අඩු කරගෙන යද්දිත් අපිට තිබ්බ පාඨාංක ලැබෙන්නේ නැත්නම් එක්කෝ මේකේ ගැටයක් ලෙහිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කම්බිය ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවලා තියෙන්න පුළුවන්. ඔය වැරදි දෙක වෙන්න පුළුවන්.
දෙවෙනි කේස් එකේ මේ හානිපූරක කම්බිය යොදන්නේ අපි මේ බාල්කේ නැමීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ බාල්කේ නැමීමෙන් වෙන බලපෑම නැති කරන්න. ඊට පස්සේ මම මෙන්න මෙතනට පොඩි කුඩා බාරයක් දානවා. මේ කුඩා බාරය දාන එකේ බලාපොරොත්තුව මෙන්න මේ හානිපූරක කම්බිය සහ ප්‍රධාන පරිමාණය මෙන්න මේ ප්‍රධාන කම්බිය කෙලින් තබා ගන්න එක. පැහැදිලිද පුතේ? රයිට් මාත් එක කියමු බලන්න. රයිට් හානිපූරක කම්බිය බලාපොරොත්තුව මොකද්ද? මේ එල්ලන ලද බාල්කය විතතියකට ලක් වුණොත් එහෙම නැත්නම් ඇදීමකට භාජනය වුණොත් එහි බලපෑම අවම කරන්න. මෙන්න මේ ඇදීම් වැළැක්වීමේ චූටි බාරයක් යොදන්නේ ඇයි? මෙන්න මේ ප්‍රධාන පරිමාණය සහ හානිපූරක කම්බිය ඍජුව තබා ගන්න. මේකට තරාදියට පාඨාංක එකතු භාරයන් එකතු කරලා ඉවත් කරගෙනත් අපි පාඨාංක ලබා ගන්න. ඇයි? පළවෙනි දේ ප්‍රත්‍යක්ෂ සීමාව නොඉක්මවද බලා ගන්න. දෙවෙනි එක මෙන්න මේ ගැටේ බුරුල් වීමෙන් හානියක් වුණා නම් ඒ හානිය උනාද බලා ගන්න. ඒ වගේම කම්බියේ ගැට තිබුණා නම් එහෙම ඒ කම්බියේ ගැට දිගෑරීම මගින් හානියක් වෙලාද කියලා බලා ගන්න තමයි අපි පාඨාංක එකතු කරමින් සහ ඉවත් කරමින් මෙන්න මේ පරීක්ෂණය කරන්නේ. අපි මේකට පාඨාංක දදා මේ විතතිය මැනගෙන යනවා වර්ණීය පරිමාණයේ විතතිය මනිනවා. ඊට පස්සේ අඩු කරගෙන ආය පාරක් මේ පාඨාංක මේ වැඩි කරා තව එක්කෙනෙක් දැම්මා තව එක්කෙනෙක් දැම්මා තව එක්කෙනෙක් දැම්මා විතතිය බැලුවා. මෙයා අයින් කරා මෙයා අයින් කරා මෙයා අයින් කරා මෙයා අයින් කර එක එක අවස්ථාවේ අපිට ආය පාරක් මොකද බලන්න පුළුවන් විතතියෙන් බලා ගැනීම හැකියාව තියෙනවා. right හරි. එතන මේ පරීක්ෂණය ඔබගේ ප්‍රැක්ටිකල් බුක් එකේ තියෙනවා. ඒ වගේම DP එඩියුකේෂන් නාලිකාවේ භෞතික විද්‍යාව යටතේ ප්‍රත්‍යස්ථාව කියන මෙන්න මේ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් බලන්න. මීට අමතරව තව එකක් තියෙනවා රබර් බටයක යම් මාපාංකයේ සෙවීම කියලා. ඒකත් පොඩ්ඩක් බලාගත්තට වරදක් නැහැ. මේ වාණේ කම්බියක යම් මාපාංකය හොයන එකයි රබර් බටයක යම් මාපාංකය හොයන එකයි. අපි ප්‍රායෝගික පරීක්ෂණවලදී මේහා සම්බන්ධයෙන් වැඩිදුරට සාකච්ඡා කිරීමට යොමු වෙමු. දැන් බලන්න දිග මීටරය සහ විස්කම්බය 2 මිලිමීටර වූ සිරස්තම්භ කම්බියකට ආසන්නව සහ සමාන්තරව. මෙන්න මේ වචනය හයිලයිට් කරන්න පුතා. ආසන්නව සහ සමාන්තරව. සෑම අතින්ම සමාන වාණේ කම්බියක් තබා ඉහළ කෙළවරවල් දෙක සම්බන්ධ කර ඇත. සෑදෙන සංයුක්ත කම්බියේ දිග 1 මීටර වනසේ කම්බිවල පහළ කෙරවල දෙකද සම්බන්ධ කර ඇත. මෙම සංයුක්ත කම්බියේ ඉහළ සම්බන්ධ කෙළවර සවි කර ඇති එහි පහළ කෙළවරින් 20 මීටර භාරයක් එල්වා ඇත. සංයුක්ත කම්බියේ විතතිය ගණනය කරන්න. right බලන්න පුතේ. දිග 1 මීටර සහ විස්කම්භය 2 මිලිමීටර වූ සිරස්තඹ කම්බියකට ආසන්නව සහ දිග තඹ කම්බියකට ආසන්නව සහ වාණේ සමාන්තරව වාණේ කම්බියක් තබා ඇත. ඔන්න තඹ කම්බිය ඔන්න වාණේ කම්බිය. තඹ කම්බියට ලොකු කරමු. මේ සයිස්ම තියෙන වාණේ කම්බියක් තියෙනවා. මෙහෙම ළඟින් තියලා මේක උඩින් ගැට ගහලා තියෙනවා. මේ දෙක හොඳට ගැට ගහලා තියෙනවා. මේ කෙළවරනොත් ගැට ගහලා තියෙනවා. ගැට ගහලා 1 මීටර හා කම්බිය දෙකක් වුණු සිරස්තම්භ ඉහළ කෙළවර දෙක සම්බන්ධ කර ඇත. තවද සෑදෙන සංයුක්ත කම්බියේ දිග 1 මීටර වනසේ එකයි මීටර වනසේ කම්බිවල පහළ කෙළවර දෙකද සම්බන්ධ කර ඇත.
මෙම සංයුක්ත කම්බිය ඉහළ සම්බන්ධ කෙළවරින් සවිකර පහළ කෙළවර 20යි නිව්ටන් භාරයක් එල්ලවා ඇත. හරි දැන් මේ දෙකටම පොදු වෙන්න පුතේ එල්ලනවා නිව්ටන් 20. සංයුක්ත කම්බියේ විතතිය ගණනය කරන්න. හරි සංයුක්ත කම්බියේ විතතිය කියන පුතේ දැන් මේ දෙක දෙපැත්තෙන් ගැට ගහලා නම් එක්කෙනෙකුට ඇදෙන්න පුළුවන්ද? මේ දෙන්න ගැට ගහලා තියෙනවා මේ දෙන්න ගැට ගහලා තියෙද්දි දෙන්නට ඇදීමේ හැකියාවක් තියෙනවද පුතාලා? ඇදෙනවා නම් දෙන්නම මොකද වෙන්න ඕනේ? දෙන්නම ඇදෙන්න ඕනේ එකටනේ. මෙයයි මෙයයි දෙන්නම එකට ඇදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්නගෙම පුතාලා මේ කම්බි දෙක එකට පෑස්සුවත් මේ විදිහට එකට ගැට ගහලා තිබ්බත් මේ දෙන්නගේ විතතියෙන් මොකද සමාන වෙන්න ඕනේ? මොකද විතතිය මොකද වෙන්න ඕනේ? මෙන්න මේ දෙන්නගේ විතතියෙන් මොකද වෙන්න ඕනේ? සමාන විය යුතුයි. මෙයාගේ විතතියෙන් සමාන විය යුතුයි. හරි. රයිට්. දැන් මේ දෙන්නගේම E සමානයිනේ. ඒ කියන්නේ මෙයාගේ ඊම තමයි මෙයාගේ E වෙන්නේ. මේ දෙකේම ඊලා සමානයි. මේ දෙකේම E සමානයි. L සමානයි. එතකොට මෙයාගේ තඹ කම්බියේ යම් මාපාංකය මම තඹ පාටෙන් යන්දා මේක. තඹ පාටම නෙවෙයි. ආසන්න පාටකින් 1.2 වැඩි කිරීම 10 11යි. මෙන්න මෙයාගේ යම් මාපාංකය එකයිසම් දෙක වැඩි කිරීම 10 11යි. දෙක වැඩි කිරීම 10 11යි. එන්නේම ඍණ දෙක. එකයිසම් දෙක වැඩි කිරීම 10 11යි එන්නේම ඍණ දෙක. දෙක වැඩි කිරීම 10 11යි එන්නේම ඍණ දෙක. මෙයාගේ A සමානයි 5r වර්ගය වෙන්න ඕනේ. මෙයාගෙත් A සමානයි 5r වර්ගය වෙන්න ඕනේ. අපි ඒව ගණනය කරමු. r සමානයි d බෙදීම 2යි. දැන් මෙයාගේ අරය සමානයි පුතේ කොච්චරද? d බෙදීම 2යි. හරි d විස්කම්භය කීයද මේකේ? විස්කම්භය මිලිමීටර 2යි. දෙකයි මිලිමීටර බෙදීම 2යි කියන්නේ r සමානයි 1 මිලිමීටර. එhmenan මෙන්න මෙයාගේ වර්ගඵලය වෙන්නේ 5r වර්ග අරය මට එනවා 3.14 වැඩි කිරීම 10 ඍණ 6. right 3.14 වැඩි කිරීම 10 මෙන්න මේක උඩට ගියාම 10 ඍණ 6. පැහැදිලි නේද? right එහෙමනම් අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ කම්බි දෙක ගත්තොත් දැන් මේ 20යි නිව්ටන් යෙදුනට දැන් මේ දෙන්නට පොදුවේ 20යි නිව්ටන් යෙදුනට පුතේ තඹ කම්බියට කීයක් අයිති වෙයිද? වාණය කම්බියට කීයක් අයිති වෙයිද? දැන් මේ දෙන්නට පොදුවේ අපි නිව්ටන් 20ක් යොදනවානේ.
තඹ කම්බියට නිව්ටන් කීයක් අවශ්‍ය වේද? වානේ කම්බියට නිව්ටන් කීයක් අවශ්‍ය වේද? බලන්න දරුවනේ. right. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කම්බිය තඹ මේක වානේ. right. දැන් මම ගත්තොත් එහෙම වානේ කම්බිය දැන් මේ සමාන්තරගතව තියෙද්දී මේ 20න් එක කොටසක් යනවා මේ එක සමාන්තර කම්බියකට ඉතිරි කොටස යනවා අනිත් සමාන්තර කම්බියට. එහෙනම් මෙන්න මේ 20යි නිව්ටන්ගේ මේ පැත්තට යනවා x ප්‍රමාණය. අනිත් පැත්තට යනවා විස්සරින x ප්‍රමාණය. මේ පැත්තට නිව්ටන් x ප්‍රමාණයක් යනවා. මේ පැත්තට යනවා විස්සරින x ප්‍රමාණය. මේක x නිව්ටන් විස්සරින x නිව්ටන්. එහෙනම් මේ 20 බලය මේ පැත්තට යනවා x ප්‍රමාණයක්. මේ පැත්තට ඉතුරු වෙන්නේ විස්සරින x ප්‍රමාණය. එහෙනම් මම මෙන්න මේ කම්බිය අරගෙන දැන් මේකේ එනවා මෙන්න මෙයාගේ එනවා මේක. එතකොට දැන් මම මේ කම්බිය අයින් කරනම් මෙතනින් මේ කම්බියට අදාළ දත්තටත් අපි අයින් කරමු. මෙයාට එදිලා තිබ්බ බලය පුතේ නිව්ටන් x ප්‍රමාණයක් ඒ වගේ මෙන්න මෙයාගේ විතතිය තිබ්බේ විතතිය අදින්න වෙනම මෙයාගේ e ප්‍රමාණය. දැන් මම මෙන්න මෙයාට දානවා f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම a. right. මම මෙතනදී e ව උක්ත කරගන්නවා. හරි? e ව උක්ත කරගන්නවා. හේතුව මේ කම්බියේ විතතිය සහ අනෙක් කම්බියේ විතතිය කියන දෙන්න සමාන නිසා. එහෙනම් මම මෙන්න මේ හරස් ගුණ කරනවා FL බෙදීම AY සමානයි E. FL බෙදීම AY සමානයි E. හරි. එතකොට මේකේ F ගයාගේ x L ගයාගේ මීටර් 1යි L ගයාගේ මීටර් 1යිද බලමු පොඩ්ඩක්. A ගයාගේ 3.14 වැඩි කිරීම 10/6යි y ගයාගේ 1.2 වැඩි කිරීම 10/11යි E. F ගයාගේ x L ගයාගේ 1යි A ගයාගේ y ගයාගේ ඔන්නම E ව උක්ත කරා.
මේ කම්බි මේ ටික මම මකලා දානවා. මෙතන තියෙන්නේ විස්සරින x. මෙන්න මෙතන බලයේ විස්සරින x මේකයි. L සමානයි 1යි. F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම A. F කියන්නේ A කියන්නේ හරස්කඩ වර්ග. මේක අර විදිහට මුක්ත කරගන්න පුතේ. මේකෙත් මම E යුක්ත කරගන්න හේතුව දැන් උඩ එක්කෙනාගේ E සහ මෙයාගේ E දෙන්න සමානයිනේ පුතේ. උඩ එක්කෙනාගේ E මෙයාගේ E මොකද වෙන්නේ? සමානනේ. උඩ කෙනාගේ E සහ මෙයාගේ E සමාන නිසා මම මේ දෙන මෙයාගේ E යුක්ත කරගන්නවා. හරස් ගුණ කරා FL බෙදීම AY සමානයි E. F ගියාගේ විස්තරින x L ගියාගේ 1යි A ගියාගේ 3.14 y ගියාගේ 2 වැඩි කරමු 10 11. විස්තරින x L කියන්නේ 1යි A කියන්නේ 3.14 වැඩි කරමු 10 9 y කියලා කියන්නේ 2 වැඩි කරමු 10 11. දැන් මෙන්න මේක මගේ දෙවෙනි සමීකරණය පුතාලා. මේක මගේ දෙවෙනි සමීකරණය. E යුක්ත කරලා තියෙන. මෙන්න මේ උඩ තියෙන සමීකරණය පුතේ. මෙන්න මේක මගේ පළවෙනි සමීකරණය. E යුක්ත කරලා තියෙනවා. දැන් පුතා මේ සමීකරණ දෙක තියෙනවානේ. මේ සමීකරණ දෙන්නගේ ඊළ දෙන්න සමාන නම්. අපි ලියනවා ඉහත එක හා දෙකෙහි ඊහි අගයන් F ගේ 20 ෆ්‍රිනෙක්ස්
සමාන නිසා සමීකරණවල අනෙක් පැතිද සමාන විය යුතුයි. එහෙනම් මම ලියනවා x වතාවක් 1 බෙදීම 3.14 වැඩි කිරීම 10 ඍණ 6 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 11 සමානයි 20 ඍණ x 3.14 වැඩි කිරීම 10 ඍණ 6 දෙක වැඩි කිරීම 10 11 3.14 කැපුණා 10 ඍණ 6ට 10 ඍණ 6 කැපුණා 10 11ට 10 11 කැපුණා රයිට්. දැන් මට ඉතුරුලා තියෙන පුතේ මෙන්න මේ පද x වතාවක් 1යි කියන්නේ x යට 1.2 උඩ 20 ඍණ x වතාවක් පල්ලෙහා ඉතුරුලා තිබුණේ කීයද? පල්ලෙහා ඉතුරුලා තියෙන මෙන්න මේ දෙකේ ඉලක්කම පමණයි. දෙක. එහෙනම් හරස් ගුණ වුණා 2යි x සමානයි 1.2 වතාවක් 20 ඍණ x. මේකෙන් මේක වැඩි වුණා මේකෙන් මේක වැඩි වුණා 2යි x සමානයි 1.2 වැඩි කිරීම 20 24යි x එළියට ගන්නවා 24 බෙදනවා 3.2 24 බෙදනවා 3.2 7.5යි නිව්ටන්. අපිට නම් මේ x ගියා කියලා පුතේ 7.5යි නිව්ටන් කියලා. මම මොකද කරන්නේ? මෙන්න මේ x ගියාගේ 7.5යි නිව්ටන්. දැන් මෙන්න මේ අගය අර උඩ සමීකරණ දෙකක් තිබ්බනේ. මේ එක්කෝ එකට හරි දෙකට හරි ආදේශ කරලා ඊව හොයනවා. x ගියාගේ දන්නවා මේ x ගියාගේ මේ එකට හරි දෙකට හරි ආදේශ කරලා අපි e ගියාගේ හොයනවා. හරි. අපි ලියමු x සමාන 7.5කට ආදේශයෙන් 7.5 3.14 10 ඍණ 6 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 11 සමානයි. මේක උට්ට යනවා මේක උට්ට යනවා.
3.14 වැඩි කිරීම 1.2. උඩ 7.5. 7.5 right. 6න් 11ක් ගියාම 10 ඍණ 5. 3.14 වැඩි කරනවා 1.2. 3.7යි 6යි 8. 3.7යි 6යි 8. අද බලමු 3.14 අපි වැඩි කරමු පුතේ. 3.14 1.2. 3.7යි 6යි 8. හරිනේ. මේකෙන් මේක බෙදමු. අපි 7.5 මෙන්න මේ 7.5 බෙදා 3.7යි 6යි 8න් අපිට 1.99 1.99 වැඩි කිරීම 10 ඍණ 5 සමානයි e කියලා. මම හිතන්නේ පැහැදිලි ඔබට මෙන්න මේ ගණනය කිරීම. right. අපි බලමු තව ප්‍රශ්නයක්. right. හුක් නියමයේ ලියලා දක්වන්න. right. අපි දන්නවා ප්‍රත්‍යස්ථ සීමාව තුළ ප්‍රත්‍යාබලය වික්‍රියාවට සමානුපාතික වේ. ප්‍රත්‍යාබලය වික්‍රියාවට සමානුපාතික වේ. ප්‍රත්‍යස්ථ සීමාව තුළ ප්‍රත්‍යාබලය වික්‍රියාවට සමානුපාතික වේ. හරි. right. ඇදී ඇති කම්බියක ගබඩා වී ඇති ශක්තිය භාගයේ ආතතිය වැඩි කිරීම විතතිය බව පෙන්වන්න. right. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම කම්බියක් තියෙනවා. දැන් මෙන්න මෙහෙම කෙනෙක් නිකම්ම තියෙද්දී ආරම්භයේදී මෙයා මත යෙදෙන බලය බිඳුවයි නිව්ටන්. එතකොට මෙන්න මෙයා ඊ ප්‍රමාණයකින් අදිත්ති. මෙන්න මේ ඉන්න කෙනා පුතේ ඊ ප්‍රමාණයකින් විතතියකට ලක් කරද්දී හෝ සම්පීඩනයට ලක් කරද්දී ඇද්දොත් හෝ ඇකුළුවොත් මේ සඳහා යෙදිය යුතු බලය F. එතකොට මෙන්න මෙයාගේ මෙතන ඉඳලා මෙතනට ඇදෙද්දී මධ්‍යහ්නීය බලය වෙන්නේ කීයද මේ දෙන එකතු කරොත් 0 ධන F බෙදීම 2. මෙතනදී බලය 0යි මෙතන F. එහෙනම් මේ දෙන්නගේ මධ්‍යහ්නීය බලය වෙන්නේ මේ බල දෙක එකතුව බෙදීම 2. එතකොට අපෙන් අහන්නේ ගබඩා වී ඇති ශක්තිය.
ශක්තිය. පිට මධ්‍යන්නේ බලය කියන්නේ මුල් බලය ධන අවසාන බලය බෙදීම දෙක. එතකොට අපිට මෙන්න මෙයාගේ මුල් බලයේ බිඳුවයි අවසාන බලයේ F බෙදීම දෙක ඒ කියන්නේ F බෙදීම දෙක. එතකොට අපිට මෙන්න මේ වැඩේදී ගබඩා වෙච්ච ශක්තිය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය, ශක්තිය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. බලය කියන්නේ F බෙදීම දෙක වතාවක් E. එහෙනම් මට මේක ලියන්න පුළුවන් පුතේ ගබඩා වූ ශක්තිය මේ දෙක එළියට ගන්නවා භාගයයි FE. එතකොට භාගය FE කියද්දි මෙන්න මේකේ F කියලා කියන්නේ මෙන්න මේ Fට සමාන ආතතියක් මෙයා තුළ හටගන්නවා. ඒ කියන්නේ Fට සමාන ආතතියක් හටගන්නවා. E කියන්නේ විතතිය. ඔන්න මට සමීකරණයක් තියෙනවා. ඒකට අපි මේ භාගයයි F කියන සමීකරණය ගොඩනැගිච්ච විදිහ තමයි අපිට ඔප්පු කරන්න කියලා තියෙන්නේ. හරි. 2m දිග හා විස්කම්භය 1m වූ වාණයේ කම්බියක් සෙල්සියස් අංශක 30 දී දෙකෙලවර 2 මීටර වූ දුරින් වූ ආධාරක දෙකකට සවි කර ඇත. ටිකක් වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. හරි. මෙන්න මෙයාගේ දෙකයි මීටර මේක ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. එතකොට අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. එතකොට කම්බියේ ආතතිය අහනවා. අපි දන්නවා අපිට මෙන්න මෙයාගේ අලුත් දිග වෙන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම සම්බන්ධ කරොත් අලුත් දිග වෙන්න ඕනේ. L2 සමානයි L0 එක ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා. මේක ඔබ තාපය පාඩමේ ඉගෙන ගන්න ඇති. මේක අපි කියවෙනවා අවසාන දිග සමානයි මුල් දිග ඒ වගේම ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණ
සංගුණකය ඩෙල්ටා ටීටා කියලා කියන උෂ්ණත්ව වෙනස. මේකට දැම්මොත් අපිට ඇල්ෆාගේ අගයක් දීලා නැහැ. අපි බලමු මෙන්න මෙහෙම කරලා L2 සමාන L නෝට් කියන දෙක එක උෂ්ණත්වය අඩු වෙලා තියෙන. ඒ කියන්නේ ඍණ ඇල්ෆා උෂ්ණත්වය අඩු වෙලා තියෙන 30කි. උෂ්ණත්වය අඩු වෙලා තියෙන්නේ 30කි. එතකොට අපිට දිගෙහි වෙනස සමා සමීකරණයක් තියෙනවා. ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා. ඩෙල්ටා L සමාන L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා. එතකොට අපි ඩෙල්ටා L කියන්නේ දිගෙහි වෙනස. අපේ මේ ඥාන හැටියට නම් දිගෙහි වෙනස E වෙනවා. L නෝට් කියන්නේ 2යි. ඇල්ෆාගේ අගය දන්නේ නැහැ. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 30යි. E සමානයි දෙවරක් 30 60යි ඇල්ෆා. මෙන්න මේකේ තව දත්ත දෙකක් ලැබිය යුතු වෙනවා. ඇල්ෆා සමානයි 1.1 වැඩි කිරීම 10^5යි සෙල්සියස් අංශකයට. ඒ වගේම y සමානයි 2 වැඩි කිරීම 10^11 nm ඍණ 2. සාමාන්‍ය මෙන්න මේ දත්ත දෙක ලැබිය යුතු වෙනවා. මෙන්න මේ දෙකට අමතරව. මෙන්න මේ දත්ත දෙක ලැබිය යුතු වෙනවා. ඇල්ෆා සහ y ගියගයන් දෙක අවශ්‍ය වෙනවා. නැත්නම් හදන්න අමාරුයි. රයිට්. මට මේක අවශ්‍යයක් වෙන්නේ නැහැ. මම මේකම කෙලින්ම ගන්නම්. එතකොට ඇල්ෆාගේ අගය අපි මෙතන දන්නවා නම් ඇල්ෆාගේ අගය අපි මෙතන ආදේශ කරනවා. E සමානයි 60 වැඩි කිරීම 1.1 වැඩි කිරීම 10^5 සෙල්සියස් අංශකයට. E සමානයි 60 1.1 වැඩි කරනවා 66යි 66 වැඩි කිරීම 10^5 මීටර් වෙනවා. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේකේ අහන්නේ කම්බි ආතතිය. අපි දන්නවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. අපි හරස් ගුණ කරමු. හරස් ගුණ කරමු. එතන මගෙන් අහන්නේ ආතතියද විතතියද? ආතතිය අහන්නේ. ආතතිය කියලා කියන්නේ මෙයා මත යෙදෙන බලය. බලය T. F බෙදීම A. A කියලා කියන්නේ පුතාලා මෙන්න මෙයාගේ හරස්කඩ විස්කම්භය 1.6 මිලිමීටර් නම් D ගියාගේ 1.6 මිලිමීටර් නම් R සමානයි 0.8 මිලිමීටර්. එහෙනම් වර්ගඵලය සමානයි 5R වර්ග
මේක 7 ගුණාකාරයක් පේන්නවත් නැහැ. right අපිට එහෙනම් පුළුවන් මම මෙතනට ආදේශ කරන්නම් 5r වර්ග සමානයි y වතාවක් y ගියගේ අපි ගත්තා වාණේ වෙලාගේ 2 වැඩි කිරීම 10 11යි e විතතිය 66 වැඩි කිරීම 10 ඍණ 5යි e බෙදීම l මුල් දිග 2යි. එතකොට මට t සමානයි 5 ගියගේ 3.14යි අර අපි ගත්තා 0.8 බෙදීම 10යි 0.8 බෙදීම 1000 සමානයි 2 වැඩි කිරීම 10 11 වැඩ 66 වැඩි කිරීම 10 ඍණ 5 බෙදීම 2 දෙකට දෙක කැපෙනවා. t බෙදීම 3.14 වැඩි කිරීම 0.8 වැඩි කිරීම 0.8 බෙදීම 1 2 3 4 5 6 10 6 සමානයි 66 වැඩි කිරීම 10 11න් 10 5 ගියාම 10 6යි. එතකොට මේ කුට්ට ගියාම 10 ඍණ 6ක් වෙනවා. t බෙදීම 3.14 වැඩි කිරීම 8 වරක් 8 64යි වැඩි කිරීම 10 ඍණ 6 සමානයි 66 වැඩි කිරීම 10 6 66 වැඩි කිරීම 10 6 එහෙනම් මේකෙන් මේක වැඩි කරනවා t සමානයි 66 වැඩි කිරීම 10 6 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 0.64 වැඩි කිරීම 10 ඍණ 6 10 16 10 ඍණ 6ක් කැපෙනවා t සමානයි අපිට මෙන්න මේ ටික සුළු කරලා ගන්න තියෙන පුතේ එහෙනම් මේ ටික සුළු කරමු බලන්න 66 3.14 වැඩි කරලා 0.64 වැඩි කරමු 132.63 අපි වැඩි කරලා බලමු කෝකටත් 66 වැඩි කිරීම 3.14 වැඩි කිරීම t සමාන 132.6336යි නිව්ටන්. පැහැදිලි මං හිතන්නේ. right. එතකොට මේකේ ආතතිය ගබඩා වී ඇති යහන්ත්‍රික ශක්තිය E සමානයි භාගයයි FE F කියලා කියන්නේ ආතතිය E කියන්නේ දිගෙහි වෙනස. භාගයයි අපි යොදපු බලය හෙව්වා නිව්ටන් 132.63 කියලා
E ගියාගේ අපි හෙව්වා මෙන්න ගියාගේ මේක දෙකෙන් කැපුවොත් 30 රයිට් බලන්න පුතේ මේ කැපෙනවා 66 දෙකෙම 33යිනේ එහෙනම් 132.6 මම මෙන්න මෙයාගේ වැඩි කරනවා 33 4376.9.8යි 4376යි 9.8යි පහ එතකොට ආයෙත් අවශ්‍ය නම් බලමු කොහොමත් මේ කැල්ලකින් ගහන ඉලක්කම් දෙපාරක් චෙක් කරලා බලන්න පුතේ අනිත් පැත්තට කරලා බලමු මේක මේකෙන් බෙදලා බලමු මොකද වෙන්නේ කියලා හරි එතකොට E සමානයි මට මේ දශම ස්ථානයේ මෙහෙම 1යි 2යි 3යි දශම ස්ථානයේ මේ පැත්තට ගෙනාවොත් 10 ධන බල වැඩි වෙන්නේ. එහෙනම් 4.3යි 7යි 6 9 ඇතිනේ. ඔය දශම ස්ථාන ගන්න ඇති. වැඩි කිරීම 10 1 2 3 10 ඍණ 2යි රයිට් ඔබට දැන් මෙන්න මේ වගේ ගාණක් આવුත් මේ විදිහට උත්සාහ කරලා බැලීමේ හැකියාව තියෙනවා දරුවනි රයිට් දැන් ඔබ චුට්ටක් කල්පනා කරන්න මෙන්න මේ දිගෙහි වැඩිවීම සහ අඩුවීම අපි ගත්තොත් එහෙම මෙහෙම දඬු දෙකක් තියලා මේ වගේ ආධාරක දෙකක් තියලා ආධාරක දෙක මැද මෙහෙම කම්බියක් අපි දාලා තියෙනවා එතකොට මෙයාගේ උෂ්ණත්වය මම ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වැඩි කරොත් මෙයා විතතියට ලක් වෙනවා ඊ ප්‍රමාණයකින් ඒ කියන්නේ මේකේ දිග වැඩිවීම මම ගත්තොත් ඩෙල්ටා L සමානයි L not alpha ඩෙල්ටා ටීටා මෙන්න මේ දිගෙහි මේ L not කියන්නේ මුල් දිග ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණ කියලා. ඩෙල්ටා ටීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒතර උෂ්ණත්වය වැඩි වුණොත් මෙන්න මේ E ගිය මට ඩෙල්ටා L වෙනුවට ලියන්න පුළුවන් E සමානයි L not alpha ඩෙල්ටා ටීටා. විතතිය. මේ වගේම තමයි පුතේ හැකිලීමකදී
දැන් මෙන්න මෙහා ගිහින් L නෝට් මෙයාගේ උෂ්ණත්වය අපි ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් පහළ හරිනවා. ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා. උතර මේකෙදි වෙන දේ තමයි මේක හරි. මේක උෂ්ණත්වය අඩු වුණත් පුතා දැන් මේකේ දිග අඩු වෙන්න එපේ. දිග අඩු වෙන්න දෙන්නේ නැතුව රයිට්. හරි. මේකෙදිත් මේ දිගෙහි වෙනස අපි විතර තියනට වැඩිය අපි දිගෙහි වෙනස කියලාම ගමු. දිගෙහි වෙනස කියලාම ගමු. ඇයි දැන් මේකෙදි දැන් දිග වැඩි වෙන්න දෙන්නේ නැහනේ. හරි. මේ උෂ්ණත්වය අඩු වුණත් පුතාලා මේ දිග වෙන අඩු වෙන්න බලන්න මේක. ඒ කියන්නේ E වලින් වෙනස් වෙන්න බලන්න. හැබැයි වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙන්න මේ E ප්‍රමාණය අපිට ගණන් කරන්න පුළුවන් L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා. මේක E වලින් වෙනස් වෙන්න හේතුව උෂ්ණත්වය පහළ වෙන. ඒ වෙනස මට L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. පැහැදිලිද? එතකොට අපිට හැම වෙලාවෙම මෙන්න මේ දිගෙහි වෙනස උන් නැතත් දිගෙහි වෙනස වෙන්න දරන උත්සාහයකුත් අපි ඊ විදිහට දකිනවා. අපිට ඊ විදිහට ගණනය කිරීමේ හැකියාව තියෙනවා දරුවනේ. පැහැදිලිද? හරි. රයිට්. දරුවනේ ප්‍රත්‍යාබලය හා වික්‍රියාව අතර දල සටහනක් භාවිත කර ප්‍රත්‍යස්ථ සාම ඉක්මුවේ නම් එහිදී ගණනය කළ කම්බි ආතතියට වන බලපෑම කෙටියෙන් විස්තර කරන්න. රයිට්. ගණනය කිරීම අනවශ්‍ය වන අතර කම්බිය ભેදක ලක්ෂයට ළඟා වන වූ බව සලකන්න. අපි මෙන්න මෙහෙම ගත්තොත් මේක වික්‍රියාව ප්‍රත්‍යාබලය සමානුපාතික සීමාව තුලදී පුතාලා ප්‍රත්‍යාබලයේ වික්‍රියාවට සමානුපාතිකයි. සරි. හැබැයි මෙන්න මේ සමානුපාතික සීමාව ඉක්මවූ පසු මෙන්න මේ සමානුපාතික සීමාව ඉක්මවුවට පස්සේ මොකද වෙන්නේ මෙයා? මෙන්න මේ වික්‍රියාව පැත්තට පුතේ නැමෙනවා. හරි. ඔන්න වික්‍රියාව පැත්තට නැමිලා ගමන් කරනවා. ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව. හරි. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව. ඉක්මවුවට පස්සේ මෙන්න මේ දේ මෙතන සිද්ධ වෙනවා. හරි. අපි ඊළඟට මේකේ අනිත් පැත්ත ගත්තොත් මම ගත්තොත් යම්කිසි ප්‍රස්ථාරයක මේක වික්‍රියාව මේ පැත්තට ප්‍රත්‍යාබලය මෙන්න මේ මුල් ටික කොහොමද සමානුපාතිකයි දරුවනේ? සමානුපාතිකයි. මෙන්න මේක ඉවර වුණාට පස්සේ මෙන්න මෙයා වික්‍රියාව පැත්ත නැමෙනවා පුතේ. මේ වික්‍රියාව පැත්තට නැමිලා ගමන් කරනවා. වික්‍රියාව දිශාවට නැමිලා ගමන් කරනවා. එතන මේ ප්‍රත්‍යාබලයේ ඒකක ලියන එක අනිවාර්යයි. ප්‍රත්‍යාබලයේ ඒකක මොනවද පුතේ? NM ඍණ දෙකනේ. වික්‍රියාව ඒකක නැත. ඒකක නැත. ප්‍රත්‍යාබලයේ
එනම් ඍණ දෙකයි. පැහැදිලි ඔබට නේද? right. දරුවනේ එහෙමනම් අපි මීළඟ ගැටලුවට යොමු වෙමු. විශේෂයෙන්ම තවත් වෙනත් ආකාරවල මෙන්න මේ කොටසෙන් අහන්න පුළුවන් ගැටලු හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා.